හරි එනවා නේද පුතා? right පටන් ගමු. හොඳයි. අපිට තියෙන්නේ පුංචි අභ්‍යාසයක් කරන්න. පුතේ ගන්න පස්වෙනි කොටස. 54 පිටුවේ 54 පිටුව ආ. රූප සටහනක් තියෙනව නේද? ඒක කරන්න. 54 පිටුව පස්වෙනි කොටස. 54 පිටුව පස්වෙනි කොටස කරන්න. 54 පිටුව පහ කොටස. right කරන්න. ගානක් තියෙන පොඩි අභ්‍යාසයක් හදන්න පුතේ. 54 පිටුව පස්වෙනි කොටස. 54 වෙනි පිටුවේ පස්වෙනි කොටස. 54 පිටුව පස්වෙනි කොටස. හරි බබුද හොඳට පූර්වතරංකාරී නිෂ්පාදන ආයතනයක කෙටි කාලයේ මුහුණ දෙන පිරිවැය සහ අයබාර ව්‍යුහ පහත වේ. හරිද? right. ඒකකයක වෙළඳපොළ මිල 20ක් වේ නම් ආයතනයේ මුළු ආර්ථික ලාභය ගණනය කරන්න. ආයතනයේ මුළු ආර්ථික ලාභය ගණනය කරන්න. හරිද? right. මෙන්න රූප සටහන තියෙන මේ විදිහට මුළු ආර්ථික ලාභය ගණනය කරන්න. Q P අන වෙලා තියෙනවා. ATC AC MC right దీని ఉన్నది రియాను MR
මිල කීයද 20යි. පුතේ දැන් හොඳට බලන්න මේ මොකක්ද මේක තියෙන්නේ? මේ වක්‍ර වලින් පෙන්වන්නේ මොනවද? මේ වක්‍ර වලින් පෙන්වන්නේ මොනවද? පුතේ MR කිව්වේ ආදාය එකකින් ලැබෙන ආදාය. ABC කිව්වේ එකක් හදන්න යන විචල්්‍ය පිරිවැය. ATC කිව්වේ එකක් හදන්න යන මුළු පිරිවැය. MC කිව්වේ අතිරේක ඒකකයක් නිපදවීමේ පිරිවැය. අතිරේක ඒකකයක් නිපදවීමේ පිරිවැය. ආයෙ දෙනකොට මොකක්ද? MR කිව්වේ අමතර එකක් ඇදීමේ පිරිවැය. ABC කිව්වේ එකක් ඇදීමේ විචල්්‍ය පිරිවැය. ATC කිව්වේ එකක් ඇදීමේ මුළු පිරිවැය. මේ එකකට අදාළ තොරතුරු කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ එකකට අදාළ තොරතුරු කියලා කියන්න පුළුවන්. right? දැන් පුතේ බලන්න අපේ කොන්දේසිය මොකක්ද? අපි දන්නවා අපේ සමතුලිත කොන්දේසිය MR සමානයි MC. මෙන්න MR මෙන්න MC මෙන්න මෙතන ඉටු වෙනවා පුතේ මොකක්ද? MR සමානයි MC. පුතත් දාගන්න. ඔතන ඉටු වෙනවා MR සමානයි MC. ඔතන ඉටු වෙනවා මොකක්ද? MR සමානයි MC. right? හරිද? දැන් පුතේ එතනින්ම අහලා තියෙන්නේ. කඩේ දිගේ එතනින් පහළට එන්නේ. රතු බෑන ගන්න. රතු බෑන අවශ්‍ය දේ විතරක් highlight කරා. මේක අරගෙන අහත් මෙහෙට ඉරි ගහලා තියෙන එක වැඩක් නැහැ. තේරෙයි. එහෙනම් පුතේ සමතුලිත නිමවුම් ප්‍රමාණය කීයද? 30යි. මේ ආයතනයේ ලාභය උපරිම කරන්න නිපදවන්න ඕන ප්‍රමාණය කීයද? 30යි. මේ ආයතනයේ ලාභය උපරිම කරන්න නිපදවන්න ඕන ප්‍රමාණය කීයද? 30යි. ආර්ථික ලාභය ගණනය කරන්න කියලා කියන්නේ. හරිද? මෙතන පුතේ ආර්ථික ලාභයට ක්‍රම දෙකකට හදාගන්න පුළුවන්. මෙන්න මෙහෙම. එකක ලාභය හොයලා එහෙම වැඩි කරන්න පුළුවන්. මෙන්න විකල්ප 1. විකල්ප 1. දැන් 30 කලින් උඩට මේ හම්බෙන්නේ එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය. 30 කලින් උඩට ඇවිල්ලා මේ පැත්තට විචල්්‍ය පිරිවැය. මෙන්න පුතේ 30 කලින් උඩට එන්න මෙන්න තියෙනවා එකක් හැදීමේ මුළු පිරිවැය. 30 කලින් උඩට එන්න මෙන්න තියෙනවා එකක් හැදීමේ මුළු පිරිවැය කීයද පුතේ? 15. ආර්ථික ලාභය හෝ ලාභය ගණනය කරලා තියෙන්නේ. දැන් බලන්න පුතේ හොඳට. මේ 30යි දැන් හදන ප්‍රමාණය කීයද? 30යි. ඒ හදන 30 විකුණන්නේ කීය ගන්න? 20 ගන්න. ඊට පස්සේ පුතේ ඒ එකක් හදන්න යන පිරිවැය 30 ගෙලින් උඩට එන්න මේ ATC කියන්නේ එකක් හදන්න යන මුළු පිරිවැය කීයද? 15යි. එහෙනම් මෙහෙම බලන්න පුළුවන්. ඒකක ලාභය සමානයි මුළු ඒකක පිරිවැය. මිලෙන් අඩු කරන්න පුතේ ATC ඒකකයක් හදන්න යන මුළු පිරිවැය. මිල කීයද? 20යි. ඒකකයක් හදන්න යන පිරිවැය කීයද? 15යි. ඒකක ලාභය කීයද? 5යි. මුළු ලාභය හොයන්නේ කොහොමද? මුළු ආර්ථික ලාභය සමානයි මුළු ආර්ථික ලාභය හොයන්නේ කොහොමද? 5 වැඩි කරන්න පුතේ 30. කීයද? 150. මුළු ආර්ථික ලාභය කීයද? 150. එකක් දැන් හදන MR සමානයි MC වෙන්නේ මෙතනනේ. සමතුලිත කොන්දේසිය. නිපදවන ප්‍රමාණය කීයද? 30යි. මේ 30 ආදාත්‍ය පුතේ එකකට යන පිරිවැය කීයද? 15. එහෙනම් 15. එකකට පිරිවැය යනවා කීයද? 15. වෙළඳපොලේ හම්බෙන්නේ මිල කීයද? 20යි. එහෙනම් එකකින් ලාභය කීයද? 5. වැඩි කරන්න ඒ වගේ කීයක් හදනොත් 30යි 150.
හරිද? right. දෙවෙනි එකට යන්න. දෙවෙනි විකල්පය තමයි අපිට මෙන්න මේක. ආර්ථික ලාභය සමානයි TR ගෙන් අඩු කරන්න TC. TR හැදෙන්නේ කොහොමද? මිල 20යි ප්‍රමාණය 30. 20 ගානේ 30. 20 ගානේ 30. විස්ස ගානේ 30. පුතා ඇහෙනගේ මොකක් ප්‍රශ්නයක් තියෙනවද? මට කියන්නේ නඩියක් මේ මොකද පුතා ඇහෙනවා මොකක් හරි හොරක් ගැතියක් තියෙනවද? හරි හරි. right. එහෙනම් 20 ගානේ 30ක් 150. 20 ගානේ 30ක් ආදායම. එහෙනම් මෙයා හිර මෙයා බලන්න හොඳට. මෙයා 20 ගානේ විකුණන මිල 20යි ප්‍රමාණය කියේ 30යි. 20 ගානේ 30 ආ. TC හැදෙන්නේ කොහොමද? මෙන්න TC මේ තියා ගන්න පිරිවැය යනවා කියන්නේ 15. පිරිවැය එකක 15යි 30ක් හදනවා. කීයද? 20 ගානේ 30ක් 600යි. 15 ඒව 30ක් 450යි. ආර්ථික ලාභය 150. හරි නේද? right. 150. දෙවෙනි ක්‍රමය කියලා හදාගන්න. හරිද? right. කියවන්න ඊළඟ ප්‍රශ්නේ. හරිද? right. කියවන්න ඊළඟ ප්‍රශ්නේ. හරි. යන් ඊළඟ. ආයතනයේ කෙටි කාලයේදී කිසියම් නිමවුමක් වෙළඳපොළට සැපයීම සඳහා අපේක්ෂා කරන අවම මිල කොපමණද? අපි පුන කියමු මොකද පුතේ? අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක සමාන මිලක්. මෙන්න මේක සමාන මිල. මේ සමාන මිල. මේක කියන්නේ මොකද්ද? අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිල. මේ තියෙන්නේ මොකද්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒකේ අවම ලක්ෂය මෙතෙන්ට කියන්න මොකක්ද? අවම අඩුම අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා අඩුම වඩා පිරිවැයට සමාන මිලක් තමයි අපේක්ෂා කරන්නේ. Left that in. රතු පෙන් ලියන්න තේතන x තැනයි. කෙටි කාලයේදී පූර්ණ තරංග ආයතනයක් කෙටි කාලයේදී පූර්ණ තරංගකාරී ආයතනයක් පවත්වාගෙන යාමට කෙටි කාලයේදී පූර්ණ තරංගකාරී ආයතනයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරනු ලබන්නේ
අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. අපේක්ෂා කරනු ලබන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. අපේක්ෂා කරන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. හරිද පුතේ? right good. හොඳයි. හොඳයි. දැන් ඒක කලින් ප්‍රස්ථාරණ පුතේ රුපියල් කීයද බලන්න. ආයෙ කියන්න කියනවා. මොකද පුතේ ලිව්වේ මෙන්න මේක. පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලයේදී පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. කෙටි කාලයේදී පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිලකි. right. දැන් බලන්න පුතේ පුතාගේ ප්‍රස්ථාර කීයද? මේ ආයතන අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ කීයද බලන්න. රත්පෑනින් යාම ටික් එක රුපියල් කීයද? 5යි. රුපියල් 5ක් අඩුම ගානේ වෙළඳපොලෙන් හම්බ වෙනවා නම් ආයතන පවත්වාගෙන. ආයතන කවදාරි වහලා දාන්නේ රුපියල් 5ට වඩා අඩුයි. එහෙනම් අඩුම ගානේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද පුතේ? අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන මිල. හරිද පුතේ? right. හොඳයි. අපි යනවා ඊළඟ අභ්‍යාසයට. ප්‍රශ්න අංක 14. හදමු. ප්‍රශ්න අංක 14. වරද්දන්න එපා පුතේ, හොඳට හදන්න. මේ 2019 මගේ මතකේ නිවැරදි නම් පාස් පේපර් එක. හොඳයි. පටන් ගමු. හරිද? පුතර මේ ඇහෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා මට පොඩ්ඩක් කියන්න. මේ ප්‍රශ්නයක් තියෙනවා දරුවෝ ඉන්නවද දන්න. හරි පටන් ගමු. ප්‍රශ්න අංක 19. ඇහෙන්න තියා ඉන්නවද? හරි හදන්න ගාන මම හදන්නම්. ගාන හදන්න. හරි දැන් බලන්න පුතේ ගැටලුවක් තියෙනවද කියලා. දැන් ගැටලුවක් තියෙද බලන්න. දැන් ඇහෙන්න ඕන හරියට. හරිද? දැන් ඇහෙන්න ඕනේ. right. හරි හදමු. අපි එකට එකවාදී කල්ලැවි
හොඳට ඇයි මස්සිගේ පෙම් කළේ අපි එක මලට විරසක වීරුකුම් ලෙස යුද වදින්නද උළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද පෙම්දම් නිසා මිතුගම් සිඳ දමන්නද හොඳ හිත නුඹේ තරම් දුවකින් ලබන්නද පලන්තියේ දී ඉරුවේ අපි එකට මල් පැන් පොද රහ බැලුවේ අපි එකට එක වාදියේ කල්ලැරියක් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට දොඩමලු කතානේ අදවාදිය හෙවනි නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ හොද රහසින්ම එක සුවඳක් පැතු පමිනේ නුඹවත් නැති වේද හෙට මට සකි සඳුනේ පලන්තියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාදියේ කල්ලැරියක් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට 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 ඇයි මස්සිනේ පෙම් කළේ අපි
ඉක්මන් කරන්න. යා ඒකක 100ක සමතුලිත දෙමව මට්ටමක් නිෂ්පාදනය කරමින් සිටි කාලයේදී කටයුතු කරන පූර්වතරංග ආයතනයක් පහත වේ. ඒකක 100ක් හදනවා. ඒකක 100ක් හදනවලු. එහෙනම් 100 කෙලින් යනකොට 100ක් හදනවා. 100 කෙලින් උඩ යන 100 කෙලින් උඩ යන එහෙනම් මිල කීයක් තිබිලා තියෙන්නේ? මිල රුපියල් 60යි තිබිලා තියෙන්නේ. නේ? මිල රුපියල් 60යි තිබිලා තියෙන්නේ. දැන් රෙඩ් පෙන් එක අරන් ඕම ඉරක් ගහගන්න. නොත MR. මෙතන තමයි MR MC. දැන් right. සමතුලිත නිමවුමේදී පහත් සඳහන් දෑකරණය කරන්න. සමතුලිත නිමවුමේදී පහත් සඳහන් දෑකරණය කරන්න. හරිද? right. පළවෙනි ගහනවා පුතේ මොකක්ද? මුළු අය භාරය. පළවෙනි ගහන මුළු අය භාරය. මුළු අය භාරය. මුළු අය භාරය. බලන්න පුතේ කීයක් හදනවද? 100යි. කීයක් හදනවද? 100යි. විකුණන මිල කීයද? 60යි. එහෙනම් මුළු අය භාරය කීයද පුතේ? 600යි. 6000. මුළු අය භාරය 6000. මුළු අය භාරය 6000. 100ක් හදනවා. ඒක විකුණන්නේ 60 ගානේ 6000. දෙක මුළු පිරිවැය. මුළු පිරිවැය. මුළු පිරිවැය. උඩෙන් 100 කලින් උඩෙන් හම්බෙන මොකද්ද පුතේ? AVATC. මෙහාට මේ 100 විකුණන්නේ 60 ගානේ. ඒක එකක් හදන්න යන රුපියල් කීයද පුතේ? 40. එහෙනම් පුතේ ඒකක පිරිවැය 40යි කීයක් හදනවද? 100යි. කීයද එහෙනම්? 4000. හරි ෂෝක් නේද? අමාරු නෑ. right. ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය. පොතේ බලන්න ඕනේ. එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය, එකක් හැදීමේ මුළු පිරිවැය. අපි පුතාට පුන පුනා කියනවා මොකක්ද?
මේ AC ABC අතර පරතරයෙන් කියවෙන්නේ AFC. AC AVC අතර පරතරයෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? AFC. AFC. එහෙනම් පුතේ රතු පෑන අරන් ඔන්න ඔතනින් ඔහොම දාලා පෙන්නන්න. ඔය දෙක අතර පරතරයෙන් කියවෙන්නේ AFC. ඔය දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකද්ද? AFC. එකක් හැදීමේ ස්ථාවර පිරිවෙන්. ඔය දෙක අතර පරතරයෙන් කියවෙන්නේ මොකද්ද පුතේ? AFC එකක් හැදීමේ ස්ථාවර පිරිවෙන්. එහෙනම් බලන්න. ස්ථාවර පිරිවෙන්. ස්ථාවර පිරිවෙන්. මෙන්න බලන්න මෙතන ABC කීයද? මෙතනගේ කීයද? තියයි. එහෙනම් පුතේ බලන්න මේ දෙක අතර වෙනස කීයද? 10යි. එහෙනම් ස්ථාවර පිරිවැය පුතේ 10යි. ස්ථාවර පිරිවැය 10ක් වෙන්නේ කීයක් හදනකොටද? 100ක් හදනකොට. ස්ථාවර පිරිවැය 10ක් වෙන්නේ කීයක් හදනකොට? 100ක් හදනකොට. එහෙනම් පුතේ 10 වැඩි කරන්න 100. කීයද පුතේ? 10. එහෙනම් ස්ථාවර පිරිවැය 10. ඒක ගත්තේ කොහොමද? AC ABC අතර මේ වක්‍ර දෙක අතර පරතරය AFC. AFC කීයද? 10යි. එහෙනම් පුතේ මේ අතර පරතරය වැඩි කරන්න කීයද? 10යි. හොඳයි. 10. Right. හොඳයි. ඊට පස්සේ ලාභය හෝ අලාභය හෝ ආර්ථික ලාභය. ඊටම ලේසි පුතේ. මුළු අය භාරය කීයද? මුළු අය භාරයෙන් අඩු කරන්නේ මුළු පිරිවෙන්. මුළු අය භාරය කීයද? 6000. මුළු පිරිවෙන් කීයද? 4000යි. ආර්ථික ලාභය කීයද? 2000. හරි. ආර්ථික ලාභය කීයද? 2000. කොවන්නේ ඔක්කොම හරියයි? කොවන්නේ ඔක්කොම හරියයි? හරිද? right. හොඳයි 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 අතොස්සලේ ගොඩාක්. හරි. තා ගානක් හදමු නේද? ආව් හදමු ගානක්. හදමු ගානක්. මොකද එයා සින්දුවකුත් අහන්න දෙනවා. තමාර කැමති? කැමති. දැන් ගොඩක් අය හිතන් ඉන්න මේ සින්දුව කියලා තියෙන්නේ මේ ෆෙම්මතියෝ දෙන්නෙක් නතර ඩබල් ගේම් එකක් ගහන්න ගිහිල්ලා මාට්ටු වෙච්ච එකෙක් කියලා. නෑ මේ සින්දුව හදන්න කියන්නේ පුතේ අම්මා සහ බිරිඳට. දැන් මිනිස්සෙක් බැඳලා කාන්තාව එක්කන් එනවා. එකන් ආවට පස්සේ බිරිඳ එක්කන් එනවා. එකන් ආවට පස්සේ බිරිඳ සහ අම්මා නතර නැන්දම්මයි ලේලි විරසකයක් වෙනවා. සාමාන්‍ය ඔය බුදුන්ගේ කාලේ ඉඳලා එන සිද්ධියක් නේ තියෙන්නේ. නැන්දම්මා සහ ලේලි අතර තියෙන්නේ ඒ වගේ වෛරයක් නේද? කමරා ගන්නවනේ. ඒ වෙලාවේදී මේ පිරිමියා කියන සින්දුව. හොඳට අහලා බලන්න. මේ තියෙන්නේ එහෙම මේ කාන්තාවෝ දෙන්නෙක් ගැන කියන කතාවක් නෙවෙයි. මේ තියෙන්නේ මව සහ අම්මද බිරිඳද කියන එක තෝරගන්න බැරි වෙච්ච ගීතයක්. අපි නිකන් අහලා බලමු. නිකන් දෙන්නේ ආ.
රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මින් ඇයමින් ඔබ මට මාගේ දෙක වගේ ඔබ කිනිවා ඇති හිත දවා අප එක්වෙලා කුමටදෝ ඔබ කිනිවා ඇති හිත දවා අප එක්වෙලා කුමටදෝ වෙනසක් නොවේ මගේ හිස් අතින් පිසුලන්නේ කුයි කඳුළු වරද කළ හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මින් ඇයමින් ඔබ මට මාගේ දෙක වගේ අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ ඔබේ ලෝකයෙන් ඇගේ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදෝ කලක කල හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මින් ඇයමින් ඔබ මට මාගේ දෙක වගේ වරද කළ හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මින් ඇයමින් ඔබ මට මාගේ දෙක වගේ හරි බලන්න උදේ. ඔය කියන්නේ ඔක මේ අර කාන්තාව දෙන්නෙක් සීන් එක නේද කියන්නේ. තාත්තා මරනවා ඒක අම්මේ ඔයාද ඔයයි තුනත් ඔක වෙන්න පුළුවන්. දැන් බිරිඳ ගෙනල්ලා බිරිඳ ඉන්නවා. ඊට පස්සේ අම්මා ඉන්නවා. තාත්තත් නැහැ. අසරණ ඔබයි කියන්නේ දැන් පවුලත් අසරණයි. පවුල එලවන්නත් බෑ. දැන් අම්මයි දෙන්නේ නැන්දම්මයි ලේලි ගහමරා ගන්න. දැන් පවුල එලවන්නත් බෑ. අම්මා එලවන්නත් බෑ. අසරණ ඔබයි කියන්නේ මොකද්ද? දැන් පවුලත් අසරණයි. දැන් දෙන්නේ කෙනෙක් තෝරගන්න වෙලා තියෙන්නේ. දෙන්නේ කෙනෙක් ඉන්නේම නැහැ ගහමරා ගන්න. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අසරණ ඔබයි කියන්නේ මොකද්ද? පවුල අසරණයි. තනිවුණු අය කියන්නේ මොකද්ද? අම්මා. තනිවුණු අය කියන්නේ තාත්තත් නැහැ අම්මත් තනි වෙලා. මට සාප කර යාවිදෝ නේ වෙනසක් නොවි මගේ හිස් අතින් පිසලන්නේ කොයි කන්ද දැන් තෝරගන්න වෙලා තියෙන්නේ අම්මද පවුලද කියලා. හරි ඔය ආයිසරයක් අහලා බලන්න ওই සින්දුව හොඳේ. ආරයිට් ඔය අයිදී ඒක අදහස් තියෙයි ඔයාලට වයි කියාගන්න ඔයගේ අදහස්. රයිට් යන්න ඇති මෙන්න කියනවා පුතේ නිමවුම ඒකකයක වෙළඳපොළ මිල 40ක් වුවහොත් කෙටි කාලයේදී ලාභ උපරිමය සහ කවර නිමවුම් මට්ටම මෙම ආයතනයේ තෝරා ගන්න ලැබේ. 40 වුණා. දැන් මේක දැක්කම පුතේ තියෙන අප්පා නිකන් දැක්කම නිකන් හොඳේ එපා වෙනවා. හරිද? දැක්කම නිකන් එපා වෙනවා මේක. අර හිම් හීර් කැලි ගහලා. රතු පෑන අරන් ඉර ගහන්න පුතේ 40 කෙලින්. 40 කෙලින් ඉර ගහලා MR කියලා දාන්න. 40 කෙලින් ඉර ගහලා MR කියලා දාන්න. 40 කෙලින් ඉර ගහලා MR කියලා දාන්න. හරිද? right.
ඊට පස්සේ බලන්න රතු පෑනෙම දෙපැත්තට යවන්න මෙන්න මෙහෙම 40 නම් ප්‍රමාණය කීයද 15 40 නම් ප්‍රමාණය කීයද 15 බලන්න පුතේ ප්‍රමාණයට අදාළව මිල කීයද 40යි රතු පෑනෙන් යන දෙපැත්තම උඩ මෙහෙම යන්න 15ට ගිහින් බැලුවා 15යි උඩට යන්න කීයද පුතේ 65 අන්න සිද්ධිය මෙන්න මෙතන MR සමානයි MC වෙනවා සමතුලිත නිමවුම් මට්ටම 15යි හදන්න ඕනේ එක සංඛ්‍යාව කීයද 15 හදන්න ඕනේ එක සංඛ්‍යාව 15යි තවුරට යන්න ඒ 15 හදන්න 15ට හම්බෙන මිල කීයද 40යි ඒක හදන්න යන පිරිවැය කීයද පුතේ 65 ඔන්න ඔය ටික හයිලයිට් වෙන්න ඕනේ ඔන්න ඔය ටික හයිලයිට් කරගන්න අර මේ කෑලි මේ දුන්නාට අපිට අදාළ නැහැ අර මේ කෑලි දුන්නාට අපිට අදාළ නැහැ අපිට අදාළ නෙවෙයි දැන් අනෝ පුතේ ලාභ ප්‍රමිතිය කවර නිමවුම් මට්ටමක් තෝරා ගන්න ලැබෙයි හරිද කවර මට්ටමක් තෝරා ගන්නු ලැබේද හරි රයිට් කවර මට්ටමක් තෝරා ගන්නු ලැබේද ලියන්න බුදු උත්තරේ නිමවුම් ප්‍රමාණය 15කි උත්තරේ ලියන්නේ නිමවුම් ප්‍රමාණය 15කි නිමවුම් ප්‍රමාණය 15කි ඇයි ඒක 15යි කියන්නේ එතෙන්දි තමයි පුතේ ඊට වෙන්නේ මොකද්ද MR සමානයි MC නිමවුම් ප්‍රමාණය 15කි එතන ඉස්සරහින් ලියන්නේ නිමවුම් ප්‍රමාණය 15කි එතන ඉස්සරහින් ලියන්නේ MR සමානයි MC MR සමානයි MC MR සමානයි MC සමතුලිත කොන්දේසිය MR සමානයි MC සමතුලිත කොන්දේසිය ඉටුවන්නේ MR සමානයි MC සමතුලිත කොන්දේසිය ඉටුවන්නේ එම නිමවුම් මට්ටමේදී MR සමානයි MC 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 කොන්දේසිය ඉටුවන්නේ එම නිමවුම් මට්ටමේදී right අන්න පුතේ MR MC ඉටු වෙන්නේ මොකක්ද දෙන්නේ මට එහෙනම් අපි කියනවා මෙන්න 40 නම් මිල මෙන්න මෙතෙන් තමයි MR MC ඉටු වෙන්නේ පාරට ආව නිමවුම් ප්‍රමාණය කීයද 15 15 කෙනෙක් උඩට ගිහින් බැලුවොත් කීයද 65 එහෙනම් මේ 15ට හම්බෙන මිල කීයද 40යි මේ 15 හදන්න යන පිරිවැය කීයද 65 හොඳයි ආයන අහනවා එහිදී මෙම ආයතනය උපයන ලාභය හෝ අලාභය කොපමණද අපි ගන්න ලාභය හෝ අලාභය මේ බලන්න ක්‍රම දෙකකට හොයන්න පුළුවන් අපි ඉස්සෙල්ලම ගමු අලාභයක් එන්නේ ඒකක අලාභය නම් වැඩි කරුණු ප්‍රමාණය ඒකක අලාභය සමානයි පුතේ මිල රුපියල් 60 මිල රුපියල් 40යි මිල රුපියල් 40යි මේක හදන්න යනවා කීයද 65 ඒකකයකින් අලාභය කීයද පුතේ 15 එහෙනම් මුළු අලාභය කොහොමද හොයන්නේ මුළු අලාභය 15 වැඩි කරන්න පුතේ 15 කීයද 15 සර 15 කීයද මඩි ලක්ම දාන්න
225නේ. 225. ආ 370. 370. හරි. 375. හොඳ වැඩේ පොඩ්ඩක් මිස්ටේක් එකක් වුණේ. ඒකකේ අලාවේ කීයද? 40න් 65ක් 25 ඉන්නේ කවුද මේ? 40න් 65ක් 25යි කවුද මේ? 25 වැඩි කිරීම 15 කීයකද උත්තරේ? හොඳට බලන්න. මීට 40යි එකක් හදන්න යනවා පිරිවැය 65යි 40න් 25 40න් 65ක් ඍණ 25යි 25 වැඩි කරන්න 15න් මට උත්තරේ දාන්න කරා හිතුවා. ඒ ළමයිම මිල 40යි ඒක හදන්න පිරිවැය යනවා 65ක්. එහෙනම් එකකින් අලාභය කීයද? 25. 25. 25 වැඩි කරාම 15න් කීයේ? 375. 375. පුංචි මිස්ටේක් වෙනවා නේද? හරිද? right. හොඳයි හොඳ උස්මක් ගන්න. යන්න ඊට පස්සේ 375. ඊට පස්සේ අහනවා මොකද උත්තේ? ඊට පස්සේ අහනවා මොකද්ද? ඊට පස්සේ අහනවා ආයතනයේ ස්ථාවර පිරිවැය කොපමණද? මොකද අහන්නේ? ආයතනයේ ස්ථාවර පිරිවැය කොපමණද? ආයතනයේ ස්ථාවර පිරිවැය කොපමණද? පුතේ බලන්න අපි දන්න ස්ථාවර පිරිවැය හොයන ක්‍රමය මොකක්ද? මේ වක්‍ර දෙක අතර පරතරය අරගෙන වැඩි කරා නම් ප්‍රමාණයෙන් එන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය. මේ වක්‍ර දෙක අතර පරතරය අරගෙන වැඩි කළා නම් ප්‍රමාණයෙන් එන්නේ මොකද පුතේ? ස්ථාවර පිරිවැය. මේ වක්‍ර දෙක අතර පරතරය අරන් වැඩි කළා නම් ප්‍රමාණයෙන් එන්නේ මොකද පුතේ? ස්ථාවර පිරිවැය. මේ වක්‍ර දෙක අතර පරතරය ගන්න වැඩි කරන්න ප්‍රමාණයෙන් එන්නේ මොකද පුතේ? ස්ථාවර පිරිවැය. වක්‍ර දෙක අතර පරතරය ගන්න බලන්න. වක්‍ර දෙක අතර පරතරය ගන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. වක්‍ර දෙක අතර පරතරය ගන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. වක්‍ර දෙක අතර පරතරය ගන්න පුළුවන් තැනක් තියෙනවද බලන්න. ඔව් මේ බලන්න එක තැනක chance එක දීලා තියෙනවා. මෙන්න මෙතනනේ. මෙන්න මෙතන ගන්න පුළුවන් වක්‍ර දෙක අතර පරතරය. 10 දී බලන්න 10 දී ABC කීයද? 30යි. උඩ යන්නේ 85යි. හාද? එතනින් ගන්න පුළුවන් පරතරය ෂෝක් එකට ගන්න පුළුවන්. ෂෝක් එකට ගන්න පුළුවන්. එතනින් ගන්න පුළුවන් පරතරය ෂෝක් එක. අන්න එතනින් පුතේ රතු පෑන අරගෙන ඔන්න ඔහම ඉරි කෑල්ලක් ගහලා මේ විභාග ප්‍රශ්න කරනවා. ඔන්න ඔහම ඉරි කෑල්ලක් ගහලා දාන්න 55යි. AFC 55. රතු පෑන දාන්න. හැබැයි ස්ථාවර පිරිවැය 10ක් වෙන්නේ කීයක් හදනකොටද?
ස්ථාවර පිරිවැය 55ක් වෙන්නේ මගේ පුතේ කීයක් හදනකොටද? 10ක් හදනකොට. එහෙනම් TFC වෙන්නේ කොහොමද? AFC වැඩි කරන්න QB. AFC කීයද? 55යි. Q කීයද? 10යි. TFC කීයද? 500. මතක තියාගන්න 30 නෙමෙයි වැඩි කරන්නේ. 10 ඉන්නේ 10ක් වෙනකොට තමයි මේ දෙක අතර පරතරය 50. හරිද? right. හොඳ හුස්මක් ගන්න. right. හොඳයි. තේරුණා නේද පුතේ? තේරුණා නේද? මම දැකලා දරුවේ මැසේජ් එකක් දාලා තියෙන මෙන්න මෙහෙම. බලන්න ඔබේ chat box එකේ ඇති එක. මැසේජ් එකක් දාලා තියෙන මෙන්න මෙහෙම දරුවේ. එදරෝ කියන මෙන්න මෙහෙම. මේ බලන්න දරුවෙක් දාලා තියෙන මැසේජ් එකක්. සඳරුවන් සමරනායක. සර් මේ පාඩම අමාරුයි කිව්වට අනේ මං දන්නේ මේක තමයි ආසම පාඩම. මේක තමයි ආසම පාඩම සඳරුවන් විතානදී. සඳරුවන් දාලා තියෙන්නේ. එහෙම තමයි පුතා මේක අමාරුවක් නෑ. මේක කෙටි. මේක කෙටි හරියට අල්ලගත්තොත් ලේසිම පාඩම. කෙටි පුතේ මේ පාඩම. පැහැදිලිද? සඳරුවන් සින්දු ආහා කරපු නිසා එහෙම ලොකු කෙටලුවක් නෑ. මේ පුතා මේ හිම් චුට්ට කරා කළේ. බලන්න ඔබ කොච්චර පැහැදිලි කරන්න දරන උත්සාහයක් එක දෙයක පැහැදිලි කරන්න කොච්චර වාර සංඛ්‍යාවක් කියනවා. එක දෙයක කීපාරක් කියනවා. හරිද? ඒතර වගේ පුතාට මම කියනවා මේ පාඩම අමාරුයි තමයි. ප්‍රසිද්ධ අමාරු පාඩමක්. හැබැයි ලේසි. පොඩි කෙටි පාඩමක් පුතේ. මුදල් වගේ ඇදෙන්නේ නැහැ. තේනේද? පැහැදිලිද? right. හොඳයි. එහෙනම් මේ පාඩම පුතාට තේරුණා කියලා මට දැනුණා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ පූර්ව තරංකාරී ආයතනයක තීරණාත්මක පිරිවැය වක්‍ර 3. පූර්ව තරංග ආයතනයක තීරණාත්මක පිරිවැය වක්‍ර 3. ආන්තික පිරිවැය වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍රය. පැහැදිලිද? තීරණාත්මක වක්‍ර 3. තීරණාත්මක වක්‍ර 3. යක්. මෙන්න පුතේ තීරණාත්මක වක්‍ර 3. මොකද්ද වක්‍ර 3 පුතේ? ආන්තික පිරිවැය වක්‍රය. එතන ලියන්නේ MC. ආන්තික පිරිවැය වක්‍රය එතන ලියන්නේ MC. ආන්තික පිරිවැය වක්‍රය එතන ලියන්නේ MC. ආන්තික පිරිවැය වක්‍රය එතන ලියන්නේ MC. MC. සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය එතන ලියන්නේ ATC AC. ATC AC. සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍රය එතන ලියන්නේ ABC. ABC. right? පොතේ මේ වක්‍ර තුනේ තියෙන වැදගත්කම මට කියන්න. MC වැදගත් වෙනවා මොකටද? ලාභය තීරණය වෙන්නේ. ඕක M මාර්ගයෙන් ඡේදනය වෙන තැනදී තමයි තීරණය වෙන්නේ මොකක්ද? සමතුලිත නිමවුම් මට්ටම. ඔය වක්‍ර දෙක ඡේදනය වෙන තැනදී තමයි පුතේ තීරණය වෙන්නේ සමතුලිත නිමවුම් මට්ටම. එහෙනම් බලන්න. MC ගේ වැදගත්කම මොකක්ද? MC ගේ වැදගත්කම තමයි පුතේ MC තමයි තීරණය වෙන්නේ. හරිද? MC කියලා තීරණය වෙන්නේ MC MR තමයි තීරණය වෙන්නේ පුතේ මොකක්ද? සමතුලිත නිමවුම් මට්ටම.
MRුයි MC තුලනය වෙලා තමයි තීරණය වෙන්නේ මොකද්ද? සමතුලිත නිමවුම් මට්ටම. එහෙනම් MC වැදගත්, සමතුලිත නිමවුම් මට්ටම තීරණය වෙයි. දෙවෙනි එක සාමාන්‍ය විචල්්‍ය සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. අන්න සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ ATC වැදගත් වෙන්නේ මෙහෙම අපිට. මෙතනින් උඩ ලාභ, මෙතනින් යට අලාභ. ATC ගේ අවම ලක්ෂයට උඩ ලාභ, යට අලාභ. අර්ධ ATC ගේ අවම ලක්ෂයට උඩ ලාභ, යට අලාභ. කවුද මේ චෙක් කරන මොඩයක්? ඔයදී ඔපේන්නේ ගොන්නේ රට ගොව්. ප්‍රශ්නයකට උත්තරයක් ප්‍රශ්න අහන්න තියෙන තමයි මේ චෙක් කරන්න ගත්තා. මේක මොකද දෙයක් වාගේ? හරි. ATC වක්‍රයේ ATC ට උඩ කෑල්ල මෙන්න මේ ලක්ෂයට උඩ ටික ලාභ. මෙතනින් උඩින් ගියොත් ලාභ, යටින් ගියොත් අලාභ. AVC ගේ වැදගත්කම මෙන්න මේකයි. මෙතනට කියනවා AVC ගේ මෙතනට කියනවා මොකක්ද? ෂට් ඩවුන් පොයින්ට් එක. මෙතනට උඩින් ඇරලා යටින් වහන. මෙතනින් උඩ ආයතනය විවෘතයි, මෙතනින් යට වහන. අපි ඔය ටික පොඩ්ඩක් බලමු ඉස්සරහට කරගෙන. 15 ගානක් පුතේ. පූර්ණ තරංග අනිෂ්පාදන ආයතනයේ කෙටි කාලින සැපයුම් වක්‍රය ඇඳ එය පැහැදිලි කරන්න. පූර්ණ තරංගකාරී නිෂ්පාදන ආයතනයේ කෙටි කාලින සැපයුම් වක්‍රය ඇඳ එය පැහැදිලි කරන්න. කරමු. මේ බලන්න හොඳට. කෙටි කාලින සැපයුම් වක්‍රය ඇඳ පැහැදිලි කරන්න. හරිද? right. එන්න. කෙටි කාලින සැපයුම් වක්‍රය ඇඳ පැහැදිලි කරන්න. QP. හරිද? right. මේ තියෙන්නේ පුතේ AVC. AVC කියන්නේ මොකද්ද? අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය වක්‍රය. එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය වක්‍රය. මොකක්ද මේ තියෙන්නේ? එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය වක්‍රය. 37 පිටුව යට කරන්න පුතේ. සිග්නල් නැති වෙච්ච දරුවා 37 පිටුව යට කරන්නේ අපි දැන්. හරිද? right. හොඳයි. ඊට පස්සේ මෙන්න යනවා කවුද? MC. පුතේ තේරුම් ගන්න. මෙන්න මෙතනට යට මිල ගණන් වලදී ආයතනය වහලා. P1ට වඩා අඩු මිල ගණන් වලදී ආයතනය මොකක් කළද පුතේ? වහලා. ආයතනය වහලා. මෙතෙන්ට අපි කියන මොන පොයින්ට් එකද? ෂට් ඩවුන් පොයින්ට් එක. වසා දැමීමේ ලක්ෂ්‍යය. ෂට් ඩවුන් පොයින්ට්. වසා දැමීමේ ලක්ෂ්‍යය. එතකොට පුතේ මෙතෙන්ට වඩා අඩු මිල ගණන් වලදී ආයතනය වහලා. මෙන්න මෙතෙන්දි තමයි ආයතනය විවෘත වෙන්නේ. මෙතනට යට මිල ගණන් වලදී වහලා මෙතනට උඩ මිල ගණන් වලදී තමයි ආයතනය ඇරලා තියෙන්නේ. ආයතනය විවෘත වෙලා බාණ්ඩ සපයයි. එහෙනම් මොකද කියන්නේ? මෙතනට වඩා අඩු මිල ගණන් වලදී ආයතනය වහලා. මෙතනට වඩා වැඩි මිල ගණන් වලදී තමයි ආයතනය ඇරලා තියෙන්නේ. අන්න මේ ෂට් ඩවුන් පොයින්ට් එකෙන් උඩ නගින මෙන්න මේ MC වක්‍ර කොටසට කියනවා පුතේ නමක් කෙටි කාලීන සැපයුම් වක්‍රය. මොකද කියන්නේ? කෙටි කාලීන සැපයුම් වක්‍රය. කෙටි කාලීන සැපයුම් වක්‍රය. එහෙනම් මේ ෂට් ඩවුන් පොයින්ට් එක ළඟදී තමයි පුතේ ආයතනෙ විවෘත වෙන්නේ. දැන් මම මෙහෙම ගන්නම්කෝ. මම මෙතන මිල දාන රුපියල් 10යි.
රුපියල් 10. අන්න රුපියල් 10. හරිද? මම මිල ගන්න රුපියල් කියන්නේ 10යි. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔන්න මිල රුපියල් 5යි. ඔන්න ඔතන යන්නේ මිල. මම අහන ඇරලාද? ඇර කතාවක් තියෙන වචනේ අතර නේද? විවෘතද? මිල රුපියල් 5යි. විවෘතද? කොට නැහැ. මිල රුපියල් 5යි. විවෘතද? භාණ්ඩ මිල රුපියල් 5යි. ආයතනය විවෘතද? ඇරලාද? නෑ වහලා. මිල රුපියල් 8යි. ඔන්න මිල රුපියල් 8යි. පැවරුණු මිල 8යි. ඇරලාද? කියන්නේ ඇරලාද? නෑ වහලා. මිල රුපියල් 9යි. ඔන්න දැන් මිල රුපියල් 9යි. ඇරලාද? කියන්නේ වහලා. තාමත් වහලා. අන්න පුතේ ආයතනය විවෘත වෙලා නිෂ්පාදන කටයුතු පටන් ගන්නෙ හරියටම මිල රුපියල් කීයද? 10යි. ආයතනය ඇරලා විවෘත කරලා නිෂ්පාදන කටයුතු පටන් ගන්න කීයද? 10යි. එහෙනම් 5 7 6 8 9 ආයතනය වහලා. තර මෙන්න මේ මිලේදී තමයි පුතේ නිෂ්පාදන ආයතනය විවෘත වෙලා නිෂ්පාදන කටයුතු පටන් ගන්න. අන්න මෙන්න මෙතනින් උඩ නගින MC වක්‍ර කොටසල කියනවා පුතේ නම කෙටි කාලීන සැපයුම් වක්‍රය. දැන් මට ඕන නම් මේව සමාන්තරවම රූපයක් ඇඳලා Q P මේක උලුප්පල මේ වක්‍රය උලුප්පල උලුප්පනවා කියන එකට නම් වෙන වචනයක් නැහැ උලුප්පනවා තමයි කියන්නේ. උලුප්පලා සමාන්තරව අරගෙන ඉන්න පුළුවන්. සමාන්තරව ගෙනල්ලා මෙහෙම තිබ්බොත් මේ තියෙන්නේ පුතේ නිෂ්පාදන ආයතනයේ ඉල්ලුම සැපයුම පාඩමේ ඉගෙන ගන්න සැපයුම් වක්‍රය. ඉල්ලුම සැපයුම් පාඩමේ අපි ඉගෙන ගන්න මොන වක්‍රයද? සැපයුම් වක්‍රය. ඔය තියෙන ඉල්ලුම සැපයුම් පාඩමේ අපි ඉගෙන ගන්න මොන වක්‍රයද පුතේ? සැපයුම් වක්‍රය. yes. හරිද? right. ලස්සන දාගන්න. හැබැයි සමාන්තරව තියෙන්න ඕන drag and drop අනදරුවෙක්ව drag and drop කරන්න කියලා. උලුප්පල ඇදගෙන. හරි. හරිද පුතේ? ඉක්මන් කරන්න.
පුතාලට අර මුදල් ලොකු අමාරුවක් තියෙනවනේ නේද? මම පුතා ඊළඟට කරන්නේ මුදල් රිවිෂන් එක. මුදල් මැවීමත් ඔන්ලයින්ම කරනවා. මුදල් මැවීමත් ඔන්ලයින්ම කරනවා. පටන් ගන්නකම් කියලා බලාගෙන ඉන්නේ. මුදල් මැවීම කළා මුදල් රිවිෂන් එක කරනවා. මුදල් බැංකු රිවිෂන් එක කරනවා. ඊළඟට අපි මුදල් බැංකු රිවිෂන් එක කරන්නේ. ජාතික ගිණුම් රිවිෂන් එකක් කරනවා. හරිද? යයි. ආලේ යටිලියන් පුතේ. යයි. ලැබ් ගැටි. පූර්ණ තරංකාරී ආයතනයක් පූර්ණ තරංකාරී ආයතනයක් පූර්ණ තරංකාරී ආයතනයක පූර්ණ තරංකාරී ආයතනයක කෙටිකාලීන සැපයුම් වක්‍රය වන්නේ පූර්ව තරංකාරී ආයතනයක කෙටිකාලීන සැපයුම් වක්‍රය වන්නේ පූර්ව තරංකාරී ආයතනයක කෙටිකාලීන සැපයුම් වක්‍රය වන්නේ රතු පැන අතර ගන්න වන්නේ රතු පැන අතර ගන්න අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් 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 වරාණක් කරලා යන්නේ ෂට් ඩවුන් පොයින්ට් එකට ඉහළින් ෂට් ඩවුන් පොයින්ට් එකට ඉහළින් අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් වරාණ තුල යන්නේ ෂට් ඩවුන් පොයින්ට් එකට ඉහළින් පිහිටි MC වක්‍ර කොටසයි. ෂට්ඩවුන් පොයින්ට් එකට ඉහළින් පිහිටි MC වක්‍ර කොටසයි. MC වක්‍ර කොටසයි. මම ආයෙ කියනවා පුතේ බලාගන්න. ආයෙ කියනවා බලාගන්න. හරිද? පූර්ණ තරංකාරී ආයතනයක කෙටිකාලීන සැපයුම් වක්‍රය වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් පිහිටි MC වක්‍රයයි. 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 යනිලන්ති ව්‍යාපාර ආයතනයක් I කියන්නම් පුතේ I කියන්නම් ලියන්න බැරුණාද? right I කියන්නම් පූර්ව තරංකාරී ආයතනයක කෙටිකාලීන සැපයුම් වක්‍රය වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් පිහිටි වරහන් ඇතුලේ ෂට්ඩවුන් පොයින්ට් එකට ඉහළ MC වක්‍ර කොටසයි. MC වක්‍ර කොටසයි. ආයි බලන්න
පූර්වතරංකාරී ආයතනයේ කෙටි කාලීන සැපයුම් වක්‍රය වන්නේ අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට ඉහළින් පිහිටි වරහන් ඇතුලේ ෂට් ඩවුන් පොයින්ට් එකට ඉහළින් පිහිටි වරහන් වැහුවා MC වක්‍ර කොටසයි. ඊට පස්සේ යන්නේ ව්‍යාපාර ආයතනයක් එක් මිලට සැපයීමට සූදානම්. ව්‍යාපාර ආයතනයක් එක් මිලට සැපයීමට සූදානම්. ප්‍රමාණ සැපයුම් වක්‍රයෙන් දැක්වේ. එක් මිලට සැපයීමට සූදානම් ප්‍රමාණ සැපයුම් වක්‍රයෙන් දැක්වේ. ව්‍යාපාර ආයතනයක් එක් මිලට සැපයීමට සූදානම් ප්‍රමාණ සැපයුම් වක්‍රයෙන් දැක්වේ. එය තීරණය වන්නේ ආන්තික පිරිවැය මතය. 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 අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් පියවාගත නොහැකි නම් අවම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් පියවාගත නොහැකි නම් ආයතනය වසා දමයි. ආයතනය වසා දමයි. හරිද? right. හොඳ හුස්ම ගන්න. යන්න. රෝමන් අංක 2 පුතේ කියව ගන්න අර ප්‍රශ්නෙමයි කර්මාන්තයකට අදාළව කියලා තියෙන්නේ. රෝමන් අංක 2 කියව ගන්න. රෝමන් අංක 3 කරන්න පුතේ දැන්. රෝමන් අංක 3 කරන්න දැන්. ලියන්න. රෝමන් අංක 3 58 පිටුවේ රෝමන් අංක 2 කියව ගන්න. නිකන් ප්‍රශ්නේ විභාග ප්‍රශ්නයක් උත්තරෙත් එක දාලා කියව ගන්න. රෝමන් අංක 3 හිස්තැන මත ලියන්න වහනවද පවත්වාගෙන යනවද කියලා. ඉපගරු
හරි. right. පොරතරංකාරී නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී පාසඳාන් එක් තත්වයට මුහුණ පෑමට පුළුවන්. ඒ එක් අවස්ථාවේදී ආයතනයේ කෙටි කාලයේදී නිෂ්පාදනයේ යෙදිය යුතුද නැතහොත් කෙටි කාලයේදී වසා දැමිය යුතුද? එසේත් නැතහොත් කෙටි කාලයේදී ආයතනයේ කුමක් කළ යුතුද යන තීරණය කිරීමට ඊටු අවශ්‍ය වේ. ඒ සඳහන් කරා. සෑම නිමවුම් මට්ටමකදීම මුළු පිරිවැය මුළු අය භාරය ඉක්මවා යයි. පුතේ මුළු පිරිවැය මුළු අය භාරය ඉක්මවා යනවා හත්තලාම මේ වහන්න ඕනේ. හොඳ වැඩේ වහන්න ඕනේ නෑ. ලියන්න ආයතනයේ පවත්වාගෙන යයි. ආයතනයේ පවත්වාගෙන යයි. මුළු පිරිවැය ඉක්මවන මුළු අය භාරය වහන්න ඕනද? නෑ. ආයපඩ ආයවල චුට්ටක්. සෑම නිමවුම් මට්ටමකදීම මුළු පිරිවැය මුළු අය භාරය ඉක්මවා යයි. පුතේ මුළු පිරිවැය ඉක්මවා ගිහිල්ලා නැහැ. එහෙම කියලා අපිට වහනවා කියන්න බෑ. අපි කියන්නේ මුළු පිරිවැය මේ විචල්්‍ය පිරිවැයට වඩා නම් වැඩි නම් තමයි යන්නේ. බලන්න කියනවා සෑම නිමවුම් මට්ටමකදී මුළු පිරිවැය මුළු අය භාරය ඉක්මවා යයි. මුළු පිරිවැයට වඩා මුළු පිරිවැය ඉක්මවා අය භාරය තියෙනවා. අලාමුණය කියලා වහන්නේ ආයතනයේ පවත්වාගෙන යයි. ආයන්න සෑම නිමවුම් මට්ටමකදී මුළු විචල්්‍ය පිරිවැය මුළු අය භාරය ඉක්මවා යයි. අන්න පුතේ ආයතනයේ වසා දැමිය යුතුයි. දෙවෙනි එක යන්න ආයතනයේ වසා දැමිය යුතුයි. මුළු විචල්්‍ය පිරිවැය මුළු අය භාරය ඉක්මවා යයි. අය භාරයට වඩා විචල්්‍ය පිරිවැය වැඩි. අය භාරයට වඩා විචල්්‍ය පිරිවැය වැඩි නම් ආයතනයේ වසා තමයි. ආයන්න ආයතනයේ වසා තමයි. යන්න සෑම නිමවුම් මට්ටමකදීම ස්ථාවර පිරිවැය ඉක්මවා යයි. ස්ථාවර පිරිවැය ඉක්මවා ගියා ස්ථාවර පිරිවැය කවර් කරලා කියන හොඳයි. ආයතනයේ පවත්වාගෙන යයි. ආයතනයේ පවත්වාගෙන යයි. පොඩ්ඩක් හිතන්න ඉතින් හොඳේ. ආයතනයේ පවත්වාගෙන යයි.
සෑම නිමවුම් මට්ටමකදීම මිල සාමාන්‍ය මුළු පිරිවේක්ම අයයි ආයතනය පවත්වාගෙන යයි. එහෙනම් පළවෙනි එකට අයන්නට ආයතනය පවත්වාගෙන යයි. ආයතනය වසා තමයි. යන්න පවත්වාගෙන යයි. යන්න පවත්වාගෙන යයි. ඊට පස්සේ යනවා පුතේ බලන්න හොඳට. පහත දැක්වෙන ව්‍යුහ වෙළඳපොළ ව්‍යුහ හඳුනා ගන්න. පහත දැක්වෙන වෙළඳපොළ ව්‍යුහ හඳුනා ගන්න. ඊටම ලේසි. දැන් මම පුතාට මම දෙනවා ව්‍යුහය ලියන්න. අර වෙළඳපොළ තත්ත්ව හතරෙන් මේ ලක්ෂණය තියෙන්නේ මොකේද කියලා ලියන්න. 16 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? අර වෙළඳපොළ තත්ත්ව හතරෙන් ඒකාධිකාරය, පූර්ව තරගය, කතිපයාධිකාරය, ඒකාධිකාර තරගය කියන්නේ වෙළඳපොළ තත්ත්ව හතරෙන් ඔය ලක්ෂණේ තියෙන්නේ මොකේද කියලා බලන්න. වෙළඳපොළ තත්ත්ව විතරක් ලියන්න. ඉක්මන් කරන්න. වෙළඳපොළ තත්ත්වය විතරක් ලියන්න. ඔය ලක්ෂණේ තියෙන්නේ මොකේද? ඒක විතරක් ලියන්න. ඔය කියන ලක්ෂණේ තියෙන්නේ මොකේද? ඔය ලක්ෂණේ තියෙන්නේ මොකේද? ලියන්න ඒක විතරක් ලියන්න. ඔය ලක්ෂණේ තියෙන මොකේද? මම පැහැදිලි කිරීම දෙන්නම් නිකන් ඔයාලා ලියන්න. YouTube channel එකේ දැන් views තියෙනවා 49000. නැරඹුම් වාර 49000ක් තියෙනවා. තව 1000කින් 50000යි. තව 1000කින් පස්සේ 50000යි. හොඳ ප්‍රවණතාවක්. $50,000. හරි. පළවෙනි එක බලන්න පුතේ. මම දැන් මෙයා පැහැදිලි කරන් දෙන්නේ නැහැ පුතේ. මම අර උගන්වපු ලක්ෂණමයි මෙතන තියෙන්නේ. A නැමැති සැපයුම්කරු විසින් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය සමස්ත වෙළඳපොළ ඉල්ලුම් වක්‍රයම වේ. මම ගොඩේ ඒකාධිකාරයේ මුළු වෙළඳපොළේම ඉන්න අය භාණ්ඩ ඉල්ලන්නේ ඒකාධිකාරයයි. ඒකාධිකාරයේ මුළු වෙළඳපොළේම ඉන්න අය භාණ්ඩ ඉල්ලන්නේ ඒකාධිකාරයයි. මංකුවා විදුලි බල මණ්ඩලයේ ඉල්ලුම් වක්‍රය කියන්නේ මුළු රටේම ඉල්ලුම් වක්‍රය. ඇයි පුතේ හිතන්නකෝ. ලංකාවෙම ඉන්න අය භාණ්ඩ ඉල්ලන්නේ ඒකාධිකාරයයි. පළවෙනි එක ලියන්න පුතේ ඒකාධිකාර වෙළඳපොළකි. පළවෙනි එක ලියන්න ඒකාධිකාර වෙළඳපොළකි.
පළවෙනි එක ලියන්න ඒකාධිකාර වෙළඳ පොළකි. ඒකාධිකාර වෙළඳ පොළකි. ඒකාධිකාර වෙළඳ පොළකි. ඒ අර්ථය ලියන්න පුතේ. එක් සැපයුම් කරුවෙකු විසින් එක් සැපයුම් කරුවෙකු විසින් එක් සැපයුම් කරුවෙකු විසින් එක් සැපයුම් කරුවෙකු විසින් සමස්ත වෙළඳ පොළටම සමස්ත වෙළඳ පොළටම එම භාණ්ඩය සපයන විට සමස්ත වෙළඳ පොළටම එම භාණ්ඩය සපයන විට ඔහු මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය සමස්ත වෙළඳපළ ඉල්ලුම් වක්‍රයම වේ. ඔහු මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය සමස්ත වෙළඳපළ ඉල්ලුම් වක්‍රයම වේ. ඔහු මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය සමස්ත ඉල්ලුම් වක්‍රයම වේ. මම ආයෙ කියනවා පුතේ බලන්න. මෙන්න මෙහෙම කියනවා. එක් සැපයුම් කරුවෙකු විසින් සමස්ත වෙළඳපළටම භාණ්ඩය සපයන විට ඔහු මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය සමස්ත වෙළඳපළ ඉල්ලුම් වක්‍රයම වේ. හරිද? right. 2 B නැමැති සැපයුම්කරුවාගේ අලවිමිල දිගු කාලයේදී අවම කෑල්ල කපන්න පුතේ අවම සාමාන්‍ය පිරිවැයට සමාන වේ. B නැමැති සැපයුම්කරුවාගේ අලවිමිල දිගු කාලයේදී අවම සාමාන්‍ය පිරිවැයට සමාන වේ. අවම සාමාන්‍ය පිරිවැයට සමාන වේ. පුතේ දිගු කාලයේදී අවම සාමාන්‍ය පිරිවැයට සමාන වෙන්නේ पूर्ण तरंगकारी आयतन ලියන්න යටින් पूर्ण तरंगकारी වෙළඳපළකි. पूर्ण तरंगकारी වෙළඳපළකි. එතන ලියන්න पूर्ण तरंगकारी ආයතනයක් पूर्ण तरंगकारी आयतनයක් දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ ලබයි. 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 දිගු කාලයේදී දිගු කාලයේදී දිගු කාලයේදී උදේ
දියුණු කාලයේදී ලබන්නේ සාමාන්‍ය මුළු පිරිවැයට සමාන මිලකි. ලබන්නේ සාමාන්‍ය මුළු පිරිවැයට සමාන මිලකි. සාමාන්‍ය මුළු පිරිවැයට සමාන මිලකි. දියුණු කාලයේදී ලබන්නේ සාමාන්‍ය මුළු පිරිවැයට සමාන මිලකි. right ඊළඟ බලන්න. තුන්වෙනි කියන සී නැමැති සැපයුම්කරු දිගු කාලයේදී අතිප්‍රාමාණික ලාභ භුක්ති විඳින අතර ප්‍රභේදනයේ ශක්තිමත් කිරීමට ප්‍රචාරණය තියුණු ලෙස භාවිතා කරයි. මට කියන්නේ මොකක්ද ඔය ආයතන? මොකක්ද ඔය ආයතන? දිගු කාලයේදී අතිප්‍රාමාණික ලාභ ලබන ආයතන දෙකක් තියෙනවා. එක ඒකාධිකාරය අනිත් එක කතිපයාධිකාරය. දිගු කාලේ අධිප්‍රාමාණික ලාභ ලබන දෙන්නෙකින් කවුද දෙන්න? එක ඒකාධිකාරය අනිත් එක කතිපයාධිකාරය. හැබැයි ඒකාධිකාරයේ ප්‍රචාරණයක් නැහැ. හැබැයි ඒකාධිකාරයේ ප්‍රචාරණයක් නැහැ. නමුත් ඒකාධිකාරයේ ප්‍රචාරණයක් නැහැ. මොකක්ද ඒ නම් පුතේ මේ? කතිපයාධිකාරය. එහෙනම් කොහොමද අපි කියන්නේ? දිගු කාලේ අධික ලාභ ලබන අධිප්‍රාමාණික ලාභ ලබන දෙන්න. ඒකාධිකාරයයි කතිපයාධිකාරයයි. හැබැයි ඒකාධිකාරය ප්‍රචාරණයක් සිද්ධ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? right. ලියන්න කතිපයාධිකාරී වෙළඳපළකි. කතිපයාධිකාරී වෙළඳපළකි. කතිපයාධිකාරී වෙළඳපළකි. ප්‍රචාරණය තියුණු ලෙස යොදා ගනිමින් ප්‍රචාරණය තියුණු ලෙස යොදා ගනිමින් ප්‍රචාරණය තියුණු ලෙස යොදා ගනිමින් දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ ලබන්නේ කතිපයාධිකාරයයි. දිගු කාලයේදී අධිප්‍රාමාණික ලාභ ලබන්නේ කතිපයාධිකාරයයි. අවසානයේ බලන්න. ඩී නැමැති සැපයුම්කරුවා කෙටි කාලයේදී ප්‍රචාරණයේ යෙදෙමින් ඉරකලින් ප්‍රචාරණයේ යෙදෙමින් ප්‍රචාරණය කරන්නේ ආයතන දෙකයි පුතේ. පූර්ණ තරඟ ප්‍රචාරණය කරන්නේ නැහැ. ඒකාධිකාරය ප්‍රචාරණය කරන්නේත් නැහැ. ප්‍රචාරණය කරන දෙන්න කවුද? ඒකාධිකාර තරඟයයි කතිපයාධිකාරය. නම් ප්‍රචාරණයේ යෙදෙමින් කිව්වම පූර්ණ තරඟයේ ඒකාධිකාරය අයින් වෙනවා. කතිපයාධිකාරය හරි ඒකාධිකාර තරගය යෙදෙමින් ප්‍රාමාණික ලාභ ඉවත් කර ගැනීම අප්‍රමාණික ලාභ ඉවත් කර ගැනීමට පියවර ගන්න ලැබුවදී එය අසාර්ථක වීම නිසා වෙළඳපොළින් ඉවත් වේ. පුතේ අප්‍රමාණික ලාභ ලබන්නේ මොනවද? ඒකාධිකාර තරඟ ආයතන විතරයි. කතිපයාධිකාර කෙනා අප්‍රමාණික ලාභ ලබන්නේ නැහැ. කෙටි කාලේ දිගු කාලේ තියා ලබන්නේ මොකද්ද? අධික ලාභ. අධිප්‍රාමාණික. එන මේ මොකද්ද? ඒකාධිකාරී තරඟ. ලියන්න තියපින් ඒකාධිකාරී තරඟ වෙළඳපළකි.
ඒකාධිකාරී තරඟ වෙළඳ පළකි. ඒකාධිකාරී තරඟ වෙළඳ පළකි. ඒකාධිකාරී තරඟ වෙළඳ පළකි. ඒකාධිකාරී තරඟ වෙළඳ පළකි. Left getting ඒකාධිකාරී තරඟ වෙළඳපළ භාණ්ඩ ප්‍රචාරණයේ යෙදීම වෙළඳපළ භාණ්ඩ ප්‍රචාරණයේ යෙදීම වෙළඳපළ භාණ්ඩ ප්‍රචාරණයේ යෙදීම හා අබාධ පිවිසුම යන කරුණු දක්නට ලැබෙන බැවිනි. අබාධ පිවිසුම යන කරුණු දක්නට ලැබෙන බැවිනි. හා අබාධ පිවිසුම යන කරුණු දක්නට ලැබෙන බැවිනි. හා අබාධ පිවිසුම යන කරුණු දක්නට ලැබෙන බැවිනි. Right. K young. හරිද? දක්නට ලැබෙන බැවිනි. හරි අවසාන 17 වෙනි ප්‍රශ්නේ එන්නත් මොකද අහන්නේ? පූර්ව තරංකාරී ව්‍යාපාරයක දිම් කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් උපයන්නේ යයි. පුතේ ප්‍රාමාණික ලාභ පමණක් උපයන්නේ ලියන්න. වාක්‍ය ලියලා අපි පැහැදිලි කරමු. ප්‍රාමාණික ලාභ පමණක් උපයන්නේ අබාධ ප්‍රවේශය හා පිටවීම හේතු වෙනි. ලියන්න. අබාධ ප්‍රවේශය හා පිටවීම හේතු වෙනි. වෙන්නේ අබාධ ප්‍රවේශය හා පිටවීම හේතු වෙනි. 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 පුතේ මෙන්න මෙහෙම කියමු. පූර්ණ තරංග ආයතනයක් දිගු කාලෙදී අනිවාර්යයෙන්ම ලබන්නේ මොකක්ද? ප්‍රාමාණික ලාභ. පූර්ණ තරංග ආයතන දිගු කාලෙදී ලබන්නේ මොන ලාභද පුතේ? ප්‍රාමාණික ලාභ. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ. මෙන්න කෙටි කාලේ දෙන්නෙක් ඉඳගෙන මොන ලාභද ලබන්නේ? අධිප්‍රාමාණික ලාභ ලබනවා. අධිප්‍රාමාණික ලාභ. ඔන්න දෙන්නයි නිෂ්පාදකයෝ දෙන්නයි ඉන්නේ මොන ලාභද? අධිප්‍රාමාණික ලාභ. මොන ප්‍රවේශයක්ද තියෙන්නේ? අබාධ ප්‍රවේශයක් තියෙන්නේ. දිගු කාලයක් යනකොට පුතේ අබාධ ප්‍රවේශය නිසා කට්ටිය වැඩි වෙලා මොන ලාභ ලබන තත්ත්වයටපත් වෙනවද? කට්ටිය වැඩි වෙලා පුතේ මිල අඩු වෙනවා. කට්ටිය වැඩි වෙලා මම කියනවා මෙහෙම. කට්ටිය වැඩි වෙලා සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙලා මිල අඩු වෙනවා. මිල අඩු වෙනවා. මොන ලාභ ලබන තත්ත්වයටපත් වෙනවද? ප්‍රාමාණික ලාභ ලබනවා. ප්‍රාමාණික ලාභ ලබනවා. කොහේ කෙනෙකුට මෙන්න කියන්න ඕනේ? අධිප්‍රාමාණික ලාභ ලබමින් ඉන්නවා. එතකොට පුතේ මොන ප්‍රවේශයක්ද තියෙන්නේ මේකේ? අබාධ ප්‍රවේශය. අලුතෙන් කට්ටිය එනවා. දිගු කාලෙදී ආයතන සංඛ්‍යාව වැඩි වෙලා සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙලා මිල අඩු වෙලා මොන ලාභ ලබන තත්ත්වයටපත් වෙනවද? ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. මේ වලන් දැන් තියෙන සිද්ධි ඊළවස් ඉගෙන මේ ආයතන සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් ඉන්නවා.
අවප්‍රමාණික ලාභ ලබන. ආර්ථික අලාභ ලබන. ආර්ථික අලාභ ලබන. දැන් මොකෝ වෙන්නේ? අලාභ ලබන. මොන පූර්ණ තරංග නිෂ්පාදකේ අලාභ ලබන. අලාභ ලබනකොට පුතේ පිට වෙනවා. අබාධ පිට වෙනවා. කට්ටිය යනවා. කට්ටිය දාලා යනවා. කට්ටිය දාලා ගියාම පුතේ ආයතන සංඛ්‍යාව අඩු වෙනවා. අඩු වෙලා සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වෙයි. මිල වැඩි. දිගු කාලේ ලබන්නේ මොන ලාභද? ප්‍රාමාණික ලාභ. ඔන්න එන්න. කෙටි කාලේ දෙන්නෙක් ඉඳන් අධික ලාභ ලබනවා. කෙටි කාලේ දෙන්නෙක් ඉඳගෙන අධික ලාභ ලබනවා. එතකොට පුතේ අබාධ ප්‍රවේශය පදනම් කරගෙන අලුතෙන් කට්ටිය එනවා. අලුතෙන් කට්ටිය ඇවිල්ලා පුතේ ආයතනයේ සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි වෙලා මිල අඩු වෙනවා. ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. ඔන්න දිගු කාලේ ගොඩක් කට්ටිය වෙන කෙටි කාලේ ගොඩක් කට්ටිය අලාභ ලබන. අලාභ. ඔන්න මේ පූර්ණ තරග ආයතනයේ අලාභ ලැබෙමින් ඉන්නේ. අලාභ ලබනකොට පුතේ අබාධ පිටවි කට්ටිය අයින් වෙලා යනවා. අලාභ ලබනකොට කට්ටිය අයින් වෙලා යනවා. කට්ටිය අයින් වෙලා ගියාම පුතේ සැපයුම අඩු වෙනවා. කට්ටිය අයින් වෙලා ගිහලා සැපයුම අඩු වෙනවා. සැපයුම අඩු වුණාම මිල මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මිල වැඩි වෙලා අර අලාභ නැති ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වය. අධිප්‍රමාණික ලාභ ඉවත් වෙලා ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. ආර්ථික අලාභ ඉවත් වෙලා ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඕක තමයි ඔය උත්තරේ පැහැදිලි කරලා තියෙන්නේ. ලස්සනට ගන්න. ඕක තමයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. right. මෙන්න මේක කියන්නේ මොකද්ද? දිගු කාලෙදී අධික ලාභ ලබනකොට කට්ටිය අලුතෙන් ඇවිල්ලා මිල අඩු වෙලා ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වෙටපත් වෙනවා. කෙටි කාලෙදී අලාභ ලබනකොට කට්ටිය පිට වෙලා ඒකෙන් ඉවත් වෙලා ගිහිල්ලා මිල සැපයුම අඩු වෙලා මිල වැඩි වෙලා දිගු කාලෙදී ප්‍රාමාණික ලාභ ලබනවා. කෙටි කාලේ අධික ලාභ ලැබුවා දිගු කාලේ ප්‍රාමාණික ලාභ. කෙටි කාලේ අලාභ ලැබුවා දිගු කාලේ ප්‍රාමාණික ලාභ. right? අන්නෝක් තමයි කියලා තියෙන්නේ. පුතේ සාධක වෙළඳපොළ කියන පුංචි කොටසක් ඉතුරුනා. ඒ කොටස ලස්සන වීඩියෝ එකක් හදලා සින්දු දාලා නැටුම් දාලා ලස්සන වීඩියෝ එකක් හදලා YouTube අප්ලෝඩ් කරනවා. මම මේක හදලා තමයි අද දවසේ නිවාඩු ගන්නෙ. ඒකෙච්චර ලොකු වැදගත්කමක් නෑ. හැබැයි කරන්න ඕන. සාධක වෙළඳපොළට අදාළ ලස්සන වීඩියෝ එකක් හදලා නැටුම් දාලා සින්දු දාලා කාටුන් දාලා හරිද? දාලා ලස්සන වීඩියෝ එකක් හදලා YouTube අප්ලෝඩ් කරනවා. non stop එකක් දාන්න. right non stop එකක් දාන්න. හරිද? right. එහෙනම් පුතේ අදට අපි කතාව නතර කරනවා. හරිද? right. හරි. ආයෙත්